උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මාතර තුඩාවේ පදිංචි ආර්.එල්. බුද්ධදාස මහතා සහ පී.කේ. ජයන්ති මහත්මිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දායකත්වය දරූ එම දෙපළගේ පරලෝ සැපත් දෙමාපියන් වන ආර්.එල්. හින්නියප්පුහාමි මහතා, කේ.ජී. ජේන් නෝනා මහත්මිය, පී.කේ. උපාරිස් මහතා, කේ.එච්. යසෝහාමි මහත්මිය සහ රටදෑ වෙනුවෙන් දිවිපිදු ආර්.එල්. සුනිල් පොඩිමල්ලීටත්, ආර්.එල්. සිරිවර්ධන සොහොයුරාටත්, පරලෝ සැපත් සරත් විජේනායක මහතාටත්, ලීලානියාපා මහත්මියටත්, මියගිය සියලු ඥාති හිතමිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී සසර දුක් කෙලවර කර උතුම් නිර්වාණය සාක්ෂාත් වීම පිණිස හේතු වේවා. මෙම ධර්ම දේශනාව සිදු කරනු ලැබූ ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ජයන්ති මහත්මියගේ සහ බුද්ධදාස මහතාගේ දියණියන් වන සුනාලි සහ සුවනි යන දියණියන් දෙදෙනාටත්, බෑනාවරුන් වන සුදේශ් හා ඩිලාන් යන පුතණුවරුන් දෙදෙනාටත්, සනායා, ඩෙලානෝ, ඩියානා යන මුණුබුරු මිනිබිරියන්ටත්, සහෝදර සහෝදරියන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ වාසනාවන්ත ජීවිතයක් සඳහා මේ ධර්ම දානමය කුසලය ආශිර්වාදයක්ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එවමෙකෝ භික්ඛවේ අප්පකාතේ සත්තා යේ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං පටිපජ්ජಂತಿ. අතකෝ තේතේව සත්තා බහුතරා යේ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය ධම්මානුධම්මං න පටිපජ්ජಂತಿ ති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ බවතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා අවකාශය ලබා ගත්තා වූ සදහැවතුනි, අනුග්‍රහක බවතුන් කැමැති දේශනයක් කිරීම සඳහා ආරාධනය සහ අවසරය ලබා දී තිබෙන බැවින් අප විසින් මේ කාලවකවානුවල පැහැදිලි කරමින් ඉන්න, සරලව පටන් අරගෙන ගැඹුරට පැහැදිලි කරමින් ඉන්න දහම් පෙළකට යන්න මා කල්පනා කළා. තථාගතයන් වහන්සේගේ දේශනා සමූහයක් තිබෙනවා අංගුත්තර නිකායේ ඒකක නිපාතයේහි ජම්බුද්වීප පෙය්‍යාල කියලා. ඒ නැවත නැවත කීම කියන අර්ථයෙන් එක ගන්න කියන එක මම ඔබට මතක් කරලා තියන්නේ. ඒ වගේ කියන එක දවදිව සුන්දර තැන් ටිකයි අසුන්දර තැන් ගොඩයි කියන එක තමයි උපමාව. එවමෙකෝ කියන්නේ අන්න ඒ වගේ තමයි. මෙහිදී අපි දේශනා 7ක් අටක් කරමින් ක්‍රමයෙන් මේ ධර්මයේ බුදුන් දකින්න හැටි, ධර්මයේ ආධර්මයේ අරුත් පිරික්සන හැටි, පෙළ දහම දැනගන්න හැටි හිම කියන පිළිබඳව පැහැදිලි කිරීම කරලා තිබෙනවා. තවත් එහාට යමින් අපි අද ගන්න හදන්නේ ඊටත් එහා ගැඹුරු කරුණක්. අන්න ඒ වගේ තමයි මහණනි මේ සත්වයින් අතර ටික දෙනෙක් තමයි අසරණ ලද ධර්මයේහි අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන නුවණින් ධර්මානුධම්ම පටිපන්න වෙන්නා වූ සංඛ්‍යාව ටිකයි. අර්ථය දැනගෙන, ධර්මය දැනගෙන ඒ සඳහා ලෝකෝත්තර ධම්මානුධම්ම පටිපන්න බවට පත් නොවන සංඛ්‍යාව විශාලයි කියලා තිබෙනවා. නමුත් ඉතින් මට මේකේ මේ
යම් වචනයක් තියෙනවා ඒක හදන්න ඕන. එහෙයින්ම මහණෙනි යම් සත්ත්ව කෙනෙක් අටුවා දැන පෙළ දැන ධර්මානුධර්මය හෙවත් ලෞතර දහමට අනුලෝම පිළිවෙත පිළිපදීද. මේ අටුවා දැන පෙළ දැන කියලා මේ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය කියන එකේ කියලා මට තියෙනවා කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මේ අටුවා යන්නට සමාජය අද පාවිච්චි කරන්නේ ලියන පොත්පත් අර්ථ කතා. එතකොට ලංකාවේ නම් ඒ සඳහා ලියපු අට කතා තියෙනවා. මහා පච්චරී කුරුන්දුලින් පටන් අරගෙන. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරපු කාලේ ඒවට අට කතා කියලා කතා නම් තිබුණාවක් මම දන්නේ නැහැ. ඒ නිසා මේ අත්තමඤ්ඤාය කියන එකේ තේරුම අටුවා හෝ පෙළ දහම කියන එකට වඩා අර්ථය දැනගෙන අට කතාවලක් කියන්නේ අර්ථය තමයි. දෙසූ දහමෙහි අර්ථය වඤ්ඤාය කියන එකේ තේරුම නිකන් දැනගෙන නෙමෙයි. අත්තං අඤ්ඤාය අත්තමඤ්ඤාය කියන්නේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ අඤ්ඤා කොණ්ඩඤ්ඤ උනේ මොකක් නිසාද? ඒ අඤ්ඤා ගැඹුරු ආකාරයකින් දැනගත් බැවින් විශේෂින් දැනගෙන ඒ වගේම එහි පෙළ දහම කියන එක හරි. ඒ කියන්නේ ඒකේ පොතේ තියෙන පෙළ නෙමෙයි අනුගමනීය සදහම් පෙළක් තියෙනවා. සමහර විට අත්තමඤ්ඤාය වැරදුනාකාරය දැනගෙන නිර්දුනාකාරයේ පිළිපැදීම තමයි ධම්මමඤ්ඤාය. ඒ විතරක් නෙමෙයි ඒකේ ලස්සන වචනයක් තියෙනවා ධම්මානුධම්මං පටිපජ්ජಂತಿ. ධම්ම අනුධම්ම පිළිපදීද. ධම්මානුධම්ම කියන වචනේ තේරුම් ගන්න ඕන. මේකේ වරහන් ඇතුලේ තියලා තිනවා ඒකට ලෞතර දහමට අනුලෝම පිළිවෙත ධම්මානුධම්ම කියන්නේ. එහෙනම් ඒක ලෞකිකයන් සඳහා පෘථග්ජනීන් සඳහා නෙවෙයි ලෞතර දහම ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා අවශ්‍ය දෙයක්. එතකොට ඇසූ ධර්මයේ නැත්තම් තේරුම් ගත්ත ධර්මයේ අර්ථය නෝනින් දැන ධර්මයේ නෝනින් දැන පිළිපදින්න ඕන කියලා තියෙනවා. මේක එදාට හරි බැවින් තමයි තථාගතයන් වහන්සේ එහෙම දේශනා කරන්නේ. මම හිතනවා අදට ඊටත් වඩා හරි කියලා මට හිතෙන්නේ. මොකද මේ අපි මේ අර්ථ දැනගන්නේ කටේ කිරිසුඳ යන්නට මත්තෙන්. නැත්නම් පාසල් අධ්‍යාපනයේදී. ඒක හැබැයි අත්තමඤ්ඤාය නෙමෙයි. ඒක සාමාන්‍ය දැන ගැනීමක්. නමුත් සාමාන්‍ය දැන ගැනීමේ නතර වෙනවා. අරුත් පිරික්සන්නේ නැහැ. එය ලියන්න කියන්න පාඩම් කරගන්න එකක් බවට පත් කරගන්න වැරුණාම තමන්ට දුකින් මිදීමේ අනුගමනීය පෙළ දහමක් මේකේ තියෙනවායි කියන එක පිළිබඳව තේරුම් ගන්නෑ. තේරුම් ගත්තේ නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවට පිළිපන්නන් වෙන්න බැරි වෙනවා. එතකොට කොටසක් පෙන්වන්නේ දැනගෙන පිළිපන්න වෙනවා, අනිත් කට්ටිය දැනගෙන පිළිපන්න වෙනවා කියලා නෙවෙයි, පිළිපන්න වෙන්නේ නෑ නෙවෙයි කියලා මේ ඇත්තේ. දන්නේ නැති නිසා මාර්ගයට එන්න බැරි වෙනවායි කියන එක. දැනගෙනත් ප්‍රතිපදින්නේ නෑ කියන එක එච්චර හරි කියලා මට හිතෙන්නේ. දැනගත්තොත් අනිවාර්යෙන් ওই මඤ්ඤාය කියන මට්ටමින් දැනගත්තොත් එයාට ආපහු යන්න හිතෙන්නේ නෑ ආයේ. ඒක තමයි අඤ්ඤාය කියන එකේ තේරුම, විශේෂයෙන් දැන ගැනීම, ගැඹුරින් දැන ගැනීම. අනිත් අයට එහෙනම් අර්ථය ධර්මයේ දැනගන්න ලැබෙන්නේ නැහැ කියන එක.
වර්තමානයේත් මේ ග්‍රන්ථාශ්‍රයෙන් ධර්ම දේශනා අර්ථ කතා අර්ථ පැහැදිලි කිරීම කොපමණ තියෙනවද? ඒ පැහැදිලි කිරීම ග්‍රන්ථෙත් තියෙනවා කියන්නත් ඕන Tamanට තේරෙන පරිදි. නමුත් මේ සසුනේ බෞද්ධ වෙලා ඉන්න සිව්වනක් පිරිසම බුදුරජාණන් වහන්සේගේ අනාගත බුදුන් වහන්සේගේ ශාසනය නම් මේ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අද ඒ වැඩේ කරන්නේ නැහැ කියන එක නේද? ජම්බුද්වීපයේ තියෙනා වූ අර කටුල හැබවල් වැඩි වගේ මෙහෙත් එහෙමනම් කතා බහ කර කර හිටියට අනුගමන ප්‍රතිපදාවට යන පිරිස් නැහැ කියන එක. නැත්නම් අඩුයි කියන එක. මම නම් දකින්නේ හරියට දැනගත්තන් පස්සේ පිළිපදින පිරිස් අඩුයි කියන එක නෙමෙයි. අර්ථය අත්ත උපපරික්කිතබ්බෝනේ. අර්ථය හොඳින් විමසා බලන්න ඕන. විමසා බලපුවම තමයි මේක ප්‍රායෝගික වැඩපිළිවෙකට යන්න පුළුවන් වෙන්නේ. නමුත් සමාජයට Taman දන්න අනිත්‍යයෙන් හරි දුකෙන් හරි ප්‍රායෝගික වැඩපිළිවෙලකට යන්න බෑ. ඉතින් අපි දැන් මොකද කරන්න ඕන කියලා අහනවා. Taman දන්න පෙළ දහම අනුගමනය කරන්න පුළුවන් එකක් නෙමෙයි වදන් පෙළක් විතරයි. අන්න ඒ නිසා තමයි එකට මේක මේ වදන් පෙළකට සීමා වෙන්නේ නැතුව සූත්‍ර දේශනාවල පවතිනා වූ පෙළ දහම ඔබේ ඇස තුළට කනට නාසයට ගලපලා බලන්න පුළුවන් නම් මෙතන පෙළ දහම් දෙකක් සිදු වෙන බව. පමාදවාදී පෙළ දහම අපමාදවාදී පෙළ දහම දෙකත් පෙළ දහම්නේ. ඒක තථාගතයන් වහන්සේ වදාළ දේ වැරදි ආකාරයේ පිළිපැදීම ඔබටත් හරි. නිවැරදි ආකාරයේ පිළිපැදීම ඔබටත් හරි. මා දකින්නේ මෙතන දැනගැනීම දැකීම අවශ්‍යයි. නමුත් අනුගමනීය ප්‍රතිපදාවකින් තමයි මේ පඤ්ඤා විමුක්ත බව. ප්‍රඥාවෙන් දුකින් මිදුණ බව. ප්‍රඥා අනුසාරයෙන් දුකින් අත මිදුණ බවට පත් වෙන්න පුළුවන් වෙන්නේ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින්. අනුගමනීය ප්‍රතිපදාව මාසෙට දවසක් හරි අවුරුද්දට දවසක් හරි නෙවෙයි. නැත්තම් දවසේ වෙන් කරගත්ත කාලයක් හරි නෙවෙයි. එහෙම එකක් මට තේරෙන්නේ නැහැ මේකේ. නමුත් වර්තමාන සමාජයේ අනුගමනීය ප්‍රතිපදාව එහෙම තමයි තෝරන තියෙන්නේ. බෞද්ධ ප්‍රතිපදාව තුළ දවස් 27ක් ගෙදර ඉඳලා 28 වෙනි දවසේ පන්සලට යනවා. එදාට තමයි සිල් සමාදන් වෙලා අනුගමනීය ප්‍රතිපදාව තියෙන්නේ. ඒ සිල් තියලා ගෙදර එනවා අනිත් දවසේ. ඊට පස්සේ ඒ සිල් මට්ටමින් කටයුතු කරන්නේ නැහැ. ඊට පස්සේ තවත් විදිහට. මෙන්න මෙහෙම අපි ළඟ තියෙනවා අඩු සිල් ගන්න එක, වැඩි සිල් ගන්න, වැඩි සිල් අතාරින එක, ඊට අදාළ දවසක් වෙන් කරන එක කියලා මෙහෙම සරල ප්‍රතිපදා. ඒවා පුහුදුන් මට්ටමේදී පාපයට වඩා ප්‍රගතිගාමී, පාප භවගාමීත්වයට වඩා පුණ්‍ය භවගාමී වෙන්නට පුළුවෙනි. නමුත් බුදුවරු පැහැදිලි කළා වූ ධර්ම කරුණු අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය කියන්නේ ඊට වඩා ගැඹුරු කරුණක් නේ. ඒ සාරාංශයට ගත්තොත් තථාගතයන් වහන්සේ වදාළ පරිදි කුමක්ද උන්වහන්සේ වදාරලා තිබෙන්නේ? මහණෙනි මම එදත් අදත් ඉදිරියටත් දුකත් හේතුවත් නැතිව තනත් මාර්ගයත්. අන්න ඒක ඔක්කොම දන්නවා ඉස්කෝලේ ගිහින් පාඩම් කරගෙන. නමුත් ඒක විපාඩම් කරාට නැති වුණ සෙනසා මාර්ගය යන්න අවශ්‍ය ආර්ය භාවයට පත්වීමක් නැහැ. මන්දයත් අරුත් පරීක්ෂා එතෙන්ට Taman පත් නොවන බැවින්. අනිත්‍යයක් දන්නවා. ඒ ගැන කියන්නත් දන්නවා. අනුශාසනාව උපදෙස් දෙන්නත් දන්නවා. නමුත් ඔවුන්ට අනිත්‍ය බලන්න බැරි වෙලා තිබෙනවා. ඒ කුමක් නිසාද? ඒ අර්ථය පිළිබඳව විශේෂයෙන් දැන ගැනීම වෙනුවට අනුවණින් දැන ගැනීම නිසා.
කවුරු හරි කියපු මොනවා හරි කියපු සරල අර්ථයකින් බුදුන් වහන්සේ වදාළ අර්ථය යනුවෙන් තේරුම් අරගෙන අතරමඟ නතර වීම නිසා. එනිසා මා දකිනවා මේ සදහම් පෙළවල් වල ක්‍රමෙන් කෙනෙක් අන්පරිද්දකින් විශේෂිතාකාරයකින් ප්‍රත්‍යක්ෂ වෙන ආකාරයෙන් දැන ගැනීම නම් වූ තැන දක්වා යන්න ඕන. දැන් අපි අපේ මේ ධර්මයේ පිළිබඳව සොයාගෙන ආපු ගමන් මගේදීත් බැලුවොත් එහෙම ආරම්භයේදී අර පාසල් දරුවෙක් වශයෙන් හිටපු තැන තමයි අර්ථය අපි දන්නේ. නමුත් අපි අද කතා කළොත් එහෙම ඒකම පදයකටවත් ඒ අර්ථය කියන්නේ නැහැ. ඒ මන්දත් අරුත් පිරිසා ගනිමින් ආපු නිසා. මා දකිනවා මෙතන හරියටම මේක දැනගත්තාම තමයි මේ ධම්මාන ධම්ම ප්‍රතිපදාවට යන්න පුළුවන්. යන්න බැරි නම් කෙනෙකුට හේතුව අර්ථය නුවණින් පිරික්සා ධර්මයේ නුවණින් පිරික්සා අටුවා කියවලා නෙමෙයි මේ සිද්ධිය පිළිබඳ අර්ථය නුවණින් පිරික්සා ගැනීම. අපි ඔය නොඑක් වදන් වැල් ඉදිරිපත් කරමින් අනුගමනීය ප්‍රතිපදා මේ පිළිබඳව සමාජය දරන මතය සහ සූත්‍ර දේශනාවේ තිබෙන අර්ථය පෙන්වලා තිබෙනවා. මට මතකයි ඊහෝ දවසකත් පසුගිය දවසකත් තිබුණු දේශනාවක් කරමින් යම් අර්ථයක් අරගෙන පැහැදිලි කළා. එනිසා තථාගතවරු අදාළ දේ සුවිශේෂී අර්ථයක් ඇති එකක්. ඒ අනිවාර්යෙන් වැටහීම තුළ අනුගමනීය ප්‍රතිපදාව දක්වා යා යුතු එකක්, අනුගමනය කරන්න පුළුවන් එකක්. දැන් අපි බලන්නකො සීල සූත්‍රය අරගෙන කොහොමද සෝවාන් වෙන්නේ? පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කම. කොහොමද සකෘදාගාමි වෙන්නේ? පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් දැක්කම. කොහොමද අනාගාමි වෙන්නේ? පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් දැක්වම. කොහොමද රහත් වෙන්නේ? පංච උපාදානස්කන්ධය පොතේ තියෙන පෙළ දහම. කවුරු හරි එහෙම දැක්කද? උනාද? ඒ පොතේ තියෙන පෙළ දහම වෙනකොට ඔබ කතා කරන පංච උපාදානස්කන්ධය එහෙම අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න බැරි එකක් වෙන්න ඇති. අන්න ඒකයි අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය කියලා මම පැහැදිලි කරන්න හදන්නේ. දැන් බාහිරට වදාළ දේ සම්බන්ධයෙන් බොහෝ දෙනා බොහොම අගයකට කතා කරනවා. බාහිය එවමකෝ බාහිය එවං සික්කිතබ්බං. බාහිය වෙනනම් මෙහෙමයි හික්මෙන්න ඕන. දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාණමත්තං දිත්ත සුමත විඤ්ඤාතේ විඤ්ඤාතේ. දුටු පමණින් නතර වෙන්න පුළුවන්. කියනවා මටත් මතකයි මගේ ජීවිතයේ අවුරුදු 35කට 40කට ඉස්සෙල්ලත් ඔය පදේ කාගෙන් හරි ඇහුණා මට. ඒ නිසා හැමෝම හිතන්න මේ අර්ථ විග්‍රහය ඌනාර්ථ බැවින් තමයි ප්‍රතිපදාවකට ප්‍රවිෂ්ඨ වෙන්න බැරි. එහෙනම් තව එහාට යන්න වෙනවා. ගන්නකො මේ දැනටත් මේ සමාජයේ තියෙනවා මරණ සති කියලා මම ඊයේ පෙරදත් ඇහුවා. තමන්ගේ මරණය, තමන්ගේ දූ දරුවන්ගේ මරණය, ඔය මරණය ගැන හිතන්න කියලා මරණ සතිය වඩන හැටි. එතකොට ඒ අයට පේන්නේ මරණය කියන එක ජීවිත අවසානයේ සිදු වෙන එකක්. ඒ ගැන කල්පනා කරන එක මරණ සති කියලා. නමුත් මේ බුදුසමයේ සති කියන්නේ මොකද්ද? අකුසලෙන් වෙන්නීම සඳහා වර්තමානයේ භාවිතා කළ යුතු බොජ්ජංගයක්. අර අකුසලයෙන් දුර වීම සඳහා මේ මොහොත යොදා ගැනීමට භාවිතා කළ යුතු අංගයක් සති කියන්නේ. අර කවදා හරි දවසක මහලු වෙනවා මැරෙනවා කිය ඉන්න එකේ එහෙම එකක් තියනවාද?
ඒ අර මරණ සති සිංහලට මරණය පිළිබඳ සිහිය කියලා පරිවර්තනය කරගෙන මරණ තියෙන ජීවිතයට එකයි ඒ ගැන හිතන එක කියන අර්ථයෙන් සමාජගත වෙලා තිබෙන නිසා. හොඳයි මොකද වෙන්න ඕන මේ අමතෝගදා අමත පරියෝසානා සඳහා අමත ඕගදා කියන්නේ අමතට බැසගත්තේ වෙයි අමත පරියෝසානා කියන්නේ නිවීම කෙලවර කොට ඇත්තේ වෙයි. මරණ සති වික්කවේ භාවයට බුදුන් වහන්සේ අදාළ පරිදි මරණ සතිය භාවිතා කරගත්තා නම් මේක වෙන්න ඕන. අපි මහලු වෙනවා ලෙඩ වෙනවා මැරෙනවා කියා හිටියට උනේ නෑ නේද කාටවත්. අන්න මම එක දෙකක් තුනක් පෙන්වන්නේ මේ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය නෑ මේමයි. ඒ නිසා අපි ඔබට අදාළ යම් දහම් පෙළකින් ඒක අත්තමඤ්ඤාය දැනගන්න ඕන. නමුත් මේකේ තියෙන්නේ ඔය කියන විදිහට මේ මරණය ගැන බලන්නේ ඕන පෘථග්ජන කෙනෙක්. නමුත් මේකේ අර්ථය දැනගත්තන් පස්සේ ලෞතුරු දහමට අනුලෝම පිළිවෙත. ඒ ලෞකික දහමකට නෙමෙයි පෙන්වන්නේ ලෞතුරු දහමට අනුව අනුලෝම පිළිවෙත තුලින් ඔහු එහෙනම් අර අමත ඕගදා අමත පරියෝසානා පැමිණෙන්න වෙනවා. කුමක්ද පසුගිය දවසක ධර්ම දේශනා කරමින් මරණ සති දෙක සූත්‍රය තුල මම පෙන්නපු මරණ සතිය ඒකේ තිබෙන දේ ඔය ජීවිත අවසානයේ සිදුවන මරණයක් ගැන හිතන්න කියලාද තියෙන්නේ නැහැ දිවා හෝ රාත්‍රී දෙකේ කිසියම් මනතරකින් ආහාර විසවීමකින් ඇද වැටීමෙන් සර්පයෙක් දෂ්ට කිරීමකින් මොනවා කාරණයකින් මරණයටපත් වීමේ අනතුර තිබෙනවා. ඉන්නහාට ඉරණම තීරණය වෙන්නේ මරණයට පත්වන වෙලාවට එන්න අකුසලයක් හිතේ තිබුණොත්. ඒක අහිත කරයි කියලා තියෙනවා. එහෙනම් අකුසලයෙන් දුරු වීම සඳහා වැඩි යුතු මරණ සතියක් නේ අර තියෙන්නේ. ඒ ඔබ කවදා හරි මහලු වෙනවා මැරෙනවා කිය හිටියට අකුසලයෙන් දුරු වීම මරණ සතියක් වැඩෙනවද? එහෙනම් මම දකින්නේ අකුසලයේ හිතට එනට අකුසලයේ මරන්න ඕනේ. අකුසලයේ මරන්න සතිය. අකුසල වලට හේතු තියෙන ලෝභ දේශ මොහ හේතු. ලෝභ දේශ මොහ මරණවට තමයි ලෝභක්ඛය දේශක්ඛය මොහක්ඛය කියන්නේ. ඒ ලෝභ දේශ මොහ සේ කිරීම සඳහා සතියේ එන්න ඕනේ. එහෙනම් අපට ලෝභ දේශ මොහ නැතුව ඉන්න නෙමෙයි තිබෙන්නේ. ඉගෙනගත් පරිදි බැඳුණු පරිදි ඇලුණු පරිදි ලෝභ දේශ මොහ එන්න පුළුවන්. ඒවා යලි හට ගන්න නැති විදිහට බැහැර කරන්න, ඒවායින් මිදෙන්න, ඒවට එකතු නොවෙන්න අන්න දැන් ඒ ලෝභයේදී, දේශයේදී, මොහේදී ඒවායි මරණය බලන්න සිහිය තියෙන්න ඕන. ඒවා මරණයටපත් කරන්න සිහිය තියෙන්න ඕන. ඒ නිසා මා දකිනවා හැම සමාජයේ පවතින දහම් පෙළකම මේ අර්ථය නුවණින් පරීක්ෂා කිරීම කියන එකේදී අපි මෙපමණයි මෙහි අර්ථය කියලා නතර වෙලා ඉන්නේ. නමුත් මා දකිනවා තථාගතවරු පැහැදිලි කරලා අදාළ අර්ථය ශුඤ්ඤතා ශුඤ්ඤත පටිසංයුත්තා ලෝකුත්තරා. එහෙම පෙන්නනවා. ශුන්‍යතා දර්ශනෙන් යුක්ත වුණා වූ එබඳු අර්ථයෙන් යුක්ත වුණා වූ ලෝකෝත්තර අර්ථයෙන් යුක්ත වුණා වූ දෙයක් නෙවෙයි. එතකොට මේ ධම්මාන් ධම්මං පටිපජ්ජන්ති කියන එක පෘථග්ජන පුද්ගලයන් සතු ප්‍රතිපදාවක් වශයෙන් මේක කියවෙන්නේ නැහැ. ලෝකෝත්තර සැනසීම සඳහා අර දුක්වලට හේතු ඉවත් වෙන ආකාරයෙන් හැසිරීම තමයි ධම්මානුධම්ම පටිපදාව කියලා කියන්නේ. ඇයි ඔබ දැනගත්ත සතිපට්ඨානෙන් ඒකට යන්න බැරි? ඇයි ඔබ දැනගත්ත අනිත්‍යයෙන් ඒකට යන්න බැරි? ඇයි ඔබ දැනගත්ත චතුරාර්ය සත්‍යයෙන් ඒකට යන්න බැරි? ඇයි ඔබ දැනගත්ත පටිච්චසමුප්පාදයෙන් ඒකට යන්න බැරි? අන්න කල්පනා කරලා බලන්න. එහෙනම් අරුත් වශයෙන් අත්ත මඤ්ඤතා සහ ධම්ම මඤ්ඤතා නෑ ඒකේ.
ඉතිරි නැති අර්ථයෙන් ගැඹුරින් අර්ථය දැන ගැනීම ධර්මය දැන ගැනීම තුළ ධම්මානුධම්ම පටිපන්න වෙන්න පුළුවන් වෙන්නේ. අනුගමනය කරන්න බැරි නම් අපි අරගෙන තියෙන්නේ වචනවලට ඕන තරම් අරුත් තියෙන්නේ. සමාජයේ වචනයකට ඕන තරම් අරුත් තිබෙනවානේ. අන්න ඒ වගේ වෙනත් අරුත්. මෙන්න මේ නිසා ඔබ මේ ගමනට යන්න එන කෙනෙක් නම් අරුත් පිරික්සා බැලීමේදී ඒ පෙන්නන පෙළ දහම තුළ පමාද විහාරිත්වය කුළු ගන්නනවාද? ඒ පෙළ දහම තුළ අපමාද විහාරිත්වය කුළු ගන්නනවාද? කුළු ගන්නවා නම් තමයි මේ පෙළ දහමෙන් මේ සිද්ධිය සිදු වෙන්නේ. එතකොට ඒක තමන්ම අනුගමනය කිරීම තුළ දැන් ඔය පෙළ දහම අනුගමනය නොකර ලෝභ දේශ මොහවාදී පෙළ දහම් අනුගමනය කිරීම තුළ ඔබට ඔය රාග දේශ මොහයන් වේපුල්ල බවට පත් වෙන්නේ. ඒ වේපුල් විපලත්වයට පත් වෙන පෙළ දහමක් ඔබ අනුගමනය කරන නිසා ඒක දැනෙනවා ඔබට ටික ටික වැඩි වෙන බව. නමුත් එහෙනම් තනුත්තයා රාග තනුත්තයා දෝෂ තනුත්තයා මොහ තනුත්තයා ඒකත් පෙළ දහමක යනකොට අඩු වෙන්න ඕන. යටපත් වෙලා යනවා පස්සේ එන්න යට වෙනවා කියන එක නෙමෙයි තුනී වීගෙන යනවායි කියන එක. අන්න එහෙම ධර්මයේ පවතිනා වූ සාන්දිටික බව කියලා එකක් තියෙන්නේ. ඒ සාන්දිටික කාරණේදී ඉහාත්ම වශයෙන් මේහි ප්‍රතිඵල ඔබට හිමි වෙන්න ඕන. දැන් මට මේකේ කාරණා කීපයක් ඔස්සේ පැහැදිලි කරන්න පුළුවනි. නමුත් සියල්ල පැහැදිලි කරන්න ඕන නෑ, එකකින් විතරක් බලන්න. මොනවද තථාගතයන් වහන්සේ ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දාපසංචා සුකංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජ්ජේසු ධම්මා අසස්සතෝ විපරිණාම ධම්මෝති. මිනිසා සමුවේදී ලාභ අලාභ සැප දුක් නින්දාපසංසා තමයි අනිත්‍ය කියන්නේ. නමුත් ඔබ ලාභාලාභ සැප නින්දාපසංසා වල අනිත්‍ය බලන්නේ නැහැ. ඔබ මේ ලෝකේ තියෙන දේවල් ඇති වෙනව නැති වෙනවයි කියලා, කෙස් සුදු වෙනවයි කියලා, දත් වැටෙනවා කියලා, මල් පර වෙනවයි කියලා බලමින් ඉන්නවා. දැන් අත්ත මඤ්ඤතා හරිද? ධම්ම මඤ්ඤතා හරිද? අත්ත මඤ්ඤතා හරිනම් ධම්මඤ්ඤතා හරිනම් මොකද වෙන්න ඕනේ? අනිත්‍ය බැලීමේදීම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් දක්වාම යන්න ඕන සීල සූත්‍රයට අනුව. ඒකේ ස්වල අනිත්‍ය බැලීමේදීද? නෑ, මේ පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ. පංච උපාදානස්කන්ධයේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් වනින් බැලීමේදී. එහෙනම් ඒ බුදුන් වහන්සේ වදාළ දේ සිදුවෙන්න අදාළ තැනට අපි අර්ථයෙන් ධර්මයෙන් එන්න ඕන. දැන් මේ පාඨය තුල පෙන්වන්න හදන්නේ සරලව යමක් දැනගත් පමණින් නතර වෙලා අනුගමනය කරන්න බැරුව කොහොමද අපි මේක කරන්න කියලා හමින් ඉන්නවා. ඒකේ තවත් එහාට ගියොත් ඇයි අපිට මේක බලන්න බැරි වෙලා තිබෙන්නේ? ඒ අනිත්‍ය අනුව අනියත බව. ඒ අනිත්‍ය බව ඇති වුණාම නැති වෙන බව. ඒ ආත්මඤ්ඤතා හරිද බලන්න. දැන් සත්‍යය සතර යන්නේ කුමක් නිසාද? අනිත්‍ය නිසාද නිට්ටය නිසාද? අනිත්‍ය නිත්‍ය සංඤිනෝ, දුක්ඛේත සුඛ සංඤිනෝ, අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. අනිත්‍ය දුක්ඛ අනාත්ම දේවල් වලට නිත්‍ය සුඛ ආත්ම නම් වූ සංඥාවෙන් බැඳිලා
මිච්ඡා දිට්ඨිගතා සත්තා ජාති මරණ ගාමිනෝ. දැන් මේ පෘථග්ජන සමාජයට පාඩම් අනිත්‍යයක් තිබුණාට අවිසංකාරයන්ගේ ඔවුන්ගේ පිළිගැනීම මොකක්ද? බුදුන් වහන්සේ වදාළ පරිදි නිත්‍ය සුඛාත්ම සංඥාව. නමුත් බුදුන් වහන්සේ වදාළ පරිදි නිත්‍ය සුඛාත්ම සංඥාව වුණාට කවුරුවත් මේ ලෝකේ නිත්‍යයි මේක සුඛයි මේක ආත්මයි කියලා ගන්නෙත් නැහැ ගන්නෙත් නැහැ. එහෙනම් අර අත්මඤ්ඤතාව තව එහාට යන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ අනිත්‍ය හරි නිත්‍ය හරි බලන්න වෙලා තියෙන්නේ සබ්බේ සංඛාරාවල. සත්‍යය භවගාමී වෙන්නේ අපුඤ්ඤාභි සංඛාරයෙන් පුඤ්ඤාභි සංඛාරයෙන් සානිජ්ජාභි සංඛාරයෙන් එකකින්. භවගාමී වෙන්නේ අනිත්‍ය නිසා නෙමෙයි නිත්‍ය නිසා. ඉතින් කවුරුවත් මේ ලෝකේ එහෙම නිත්‍යයි කියලා අරන්ති වෙනවද? නමුත් තව වචනයක් තිබෙනවා. ඔවුන් මඤ්ඤමාණයෙන් අරන් තියෙනවා. ඒ දේවල් මම හැඟීමෙන් අරන් තියෙනවා. මම හැඟීමෙන් ගත්තාම සසරේ ගමනට හේතු වෙන ආකාරයෙන් බද්දෝ මාරස්ස සිදු වෙනවා. මඤ්ඤමාණය කියන එකට අපි සිංහලෙන් පාලියෙන් ගන්නවා ඒතං මම ඒතහං අස්මින් ඒසෝ මේ අත්තා කියලා. ඒ මොහොතට එන දෙය මගේ ආත්ම. දැන් හිතලා බලන්න කවුරුත් එහෙම කීවද කියලා. වචනෙන් කීවේ නැහැ. වචනෙන් කීවේ නැති වුණාට ඒ මොහොතට එන දේ කෙරෙහි ඇලීම ආසක්තාව වීම ගැටීම කියන කාරණාවෙදි තිබෙන්නේ අය කියන මඤ්ඤමාණය. අමතෙන් ගැනීම. එනිසා මේ අර්ථ පරීක්ෂණයේදී අර්ථ විමසා බැලීමේදී මට නම් පෙනෙනවා ඒතං මම හේතුහමස්මින් ඒසෝ මේ අත්තා නේතං මම හේතුහමස්න්න මේසෝ අත්තා දුක්ඛ ගාමිනී ප්‍රතිපදාවයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි. දැන් බුදුරජාණන් වහන්සේ වෙත යන්නට බුදුන් වහන්සේ වදාරන්නේ පංච උපාදානස්කන්ධය මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් බලන්න කියලා වක්කලීට. නේතං මම හේතුහමස්මින් මේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨප්පන්නෝනින්. එහෙනම් මේ මගේ නොවන මගේ ආත්ම නොවන වශයෙන් බැලීමේදී කෙලෙස් තුනී වෙන්න වෙනවා. වචනෙන් කියවෙ නැති වුණාට මගේ සහ මමගේ ආත්ම කොට ගැනීමේදී කෙලෙස් වැඩෙන්න වෙනවා. ඔය එක දහම් පෙළක්. අනිත්තක නිත්‍ය සුඛ අත්ත අනිච්ච දුක්ඛ අනාත්ත. දැන් මේකෙත් නිත්‍ය සුඛාත්ම සංඥාවෙන් සසර ඇවිදිනවයි කියලා පෙන්නනවා. අනිත්‍ය අනිත්‍ය වශයෙන් දුක්ඛ දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැක්කොත් සසරින් මිදෙනවයි කියලා තියෙනවා. දැන් මොකක්ද ඒකේ තේරුම? නිත්‍ය සුඛාත්මකට ගැනීමේදී කර්ම රැස් වේ භවගාමී වේ අනිත් දුක්ඛ අනාත්මයේදී ක්ලේශයන් දුරු වේ. ඔබ බාහිර වස්තු අනිත්‍යයි කිව්වට පංචස්කන්ධය හටගත්ත ගමන් නැසෙන එක අනිත්‍යයි කිව්වට ඒක වෙනවද? තව එහාට එන්න එහෙනම් අත්ත උපපරික්කිතබ්බෝ අත්ත මඤ්ඤාය ධම්ම මඤ්ඤාය. මොකද මේක වෙන තැනට එන්න ඕන. ලියන කියන තැන ප්‍රශ්නයක් නැහැ. විශේෂ නිර්දේශය යමක් හරි කියලා නිර්දේශ කළා නම් ඒ උත්තරේ ලියවා නම් ලකුණු හම්බ වෙනවානේ. ඊට වඩා හරිද වැරදිද තේරුම් ගන්න නෑ ඒක. නමුත් අනුගමනීය ප්‍රතිපදාවේදී ක්ලේශ පරිධාරය තුනී වෙන්න ඕන අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමේදී. ක්ලේශ පරිධාරය බලවත් වෙන්න ඕන නිත්සුඛාත්ම වශයෙන් බැලීමේදී. කවුරුවත් මේ ලෝකේ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවෙත් නැහැ නිත්සුඛාත්ම වශයෙන් වචනින් කියලා බැලුවෙත් නැහැ. එනම් කරන වැඩේදී මේක වෙනවා අය උනාට. අන්න එහෙමයි අපි මේ අර්ථය පරීක්ෂා කරන්න ඕන. දැන් කොහොමද මඤ්ඤමාණය සිදු වෙන්නේ? අමුතුවෙන්
අම්මා මගේ තාත්තා මගේ ඉඩකඩම් මගේ ශරීරය මගේ කියලා හැම කියා ගත්තද? නැහැ. ඒකට එන දේ ඇසට කනට නාසයට දිවට කයට මේ මොහොතේ අරමුණට එන දේ අරමුණ තුළ තියෙන දෙයක් තමයි මේ මමත්වෙන් ගැනීම. එතකොට මොකක්ද ඒකෙන් පෙන්වන්නේ? ඒකෙන් පෙන්වන්නේ එහෙමනම් මේ පදවැල් හතරට දෙකින් දෙකට භවගාමිත්වය සහ භව නිරෝධගාමිත්වය තියෙනවා. මගේ මම මගේ ආත්මකට ගැනීම භවගාමිත්වයයි, මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන වශයෙන් දැකීම භව නිරෝධගාමිත්වයයි. නිත්‍ය සුඛාත් වශයෙන් දැකීම මේ දුකටපත් වෙන මාර්ගයයි, අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලන දුකින් මිදෙන මාර්ගයයි. ඉතින් අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් දැක්වම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනවා නම් එහෙනම් දුකින් මිදෙන මාර්ගයනේ. දැන් කොහොමද අනිත්‍ය නම් දුකයි කියන්නේ? අන්න අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය පිළිබඳව සමාජයේ පවතින මත, පොත්පත් විග්‍රහ කරන මත අදාළ ගැඹුරට ගිහින් නැහැ. මතක තබා ගන්න. ඒ නිසා අදටත් අපට මේ නොගැඹුරු අර්ථයෙන් කතා බහකට අනුගමනීය ප්‍රතිපදාවට යාමේදී මුහුණ දෙන්න බැරි වෙනවා, බලන්න බැරි වෙනවා. දැන් මේක වෙන්න ඕන මොකද්ද? එහෙම නැත්නම් මේ පඤ්ඤාය පස්සදී නුවණින් දැකීම කියන්නේ මොනවද දැකීමද? ක්ලේශයන් බලවත් වෙන ආකාරයෙන් දැකීම වෙනුවට ක්ලේශයන් ප්‍රහීන වෙන ආකාරයෙන් දැකීම. එතකොට ඒක මොනව අනුසාරයෙන්ද අපි තේරුම් ගන්න ඕන? කොහොමද ඔබට ක්ලේශයක්, අපි කියමුකෝ ද්වේෂය නැමැති ක්ලේශය, ලෝභය නැමැති ක්ලේශය කියලා, බලවත් වෙන්නේ කොහොමද? ඒ සමග එකතු වී ද්වේෂයෙන් කටයුතු කොට අනාගතයට තබමින් ප්‍රතික්‍රියා දක්වන්නට, එකට එක කරන්නට උපකල්පනය කිරීම තුළින් තමයි බලවත් වෙන්නේ. මොකද එයාට ඉඩදී කටයුතු කිරීම, එයා බලවත් වෙන්න එයාට ආහාර හම්බ වෙනවා. මෙසේ බලවත් කරගත්තා වූ චිත්තාභ්‍යන්තරයේ සැඟවී සිට වර්තමාන මොහොතට ආවා වූ මේ බලවේගය මිනිසා තවන මිනිසාට රිදවන සුළුයි. අතීතයේත් සඳහන් වෙනවා, වර්තමානයේත් සඳහන් වෙනවා. ඒ බඳු පුද්ගලයෝ එබඳු දේවල් දැකීම තුළින් ඇතිවනා වූ මේ ගින්නෙන් දැවී මිලිමිය ගියයි කියලා දරා ගන්න බැරුව. එහෙමනම් ඒ ගින්න කෙසේ ඇවිලෙන එකක්ද? කල්පනා කරලා බලන්න. කෙසේ ඇවිලෙන එකක්ද? ඔය කියන්නේ ඇල් අතර පවා මට ලෝදියකි දුක්ගින්න මහා ගිනි ජාලයකි කියලා. දුකින බලවත් වෙනවා. ඒ කුමක් නිසාද? එය නැවත නැවත භාවිතා කිරීමෙන්, එහි නැවත නැවත යෙදීමෙන්, එහි අනුසාරී වීමෙන්. සද්ධානුසාරී ධම්මානුසාරී නෙමේ, ලෝභානුසාරී දේශානුසාරී අනුවස්. අන්න එහෙම අර්ථය දැනගැනීමේදී මේ බලවත් වෙන්න ඊට අදාළ අනුරූප හැසිරීමකින් කියන එක තේරුම් ගත්තම ඊළඟට සම්මන්ති හොයාගන්න වෙනවා. එතකොට කියනවා අවේරේ නච සම්මන්ති. සංසිඳවන්න නම් නොකර ඉන්න ඕන කියන එක.
කෝදංජිනේ අක්කෝදේන. ක්‍රෝධය දිනන්න නම් ක්‍රෝධ නොකර ඉන්න වෙනවා. අන්න මේ නොකිරීම කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අපට ප්‍රශ්නයක්. එයයි කිරීම බොහෝම කල් භාවිතා කළ බැවින් කිරීමට එකතු වීම සඳහා මුලා වූ සිහියක් ඇරුණාම කිරීම වැළැක්වීමට අදාළ නොමුලා වූ සිහියක් නැත්නම් සතියක් පෘථග්ජන පුද්ගලයා භාවිතා කොට වැඩි දියුණු කරගෙන නැති බැවින් දැන් මේ ආපහු යන්න තියෙන ගමනක්නේ. ආපහු යන්නේ කොහොමද? මා දකිනවා යමක් භාවිතා කොට අදාළ මූලයක් බලවත් කරගත්තේ නම් මේ මූලය මත පිහිටා තීරණ ගැනීමේදී තවදුරටත් ඒ මූලයට එකතු වෙමින් මූලය බලවත් වෙනවා. ඒ බලවත් වීමේ ප්‍රතිපදාව අපට ජීවිත කාලයේ සංසාරෙත් පුරුදු ඇති. දැන් කය ප්‍රතිපදාව ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය කය වෙන්නේ කොහොමද? අන්න ඒ ක්ෂය වෙන ආකාරය තේරුම් ගැනීම අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය. සාමාන්‍ය පෞද්ගලික ජීවිතය හිතලා බලන්න. බිරිඳ සමග හෝ සහෝදරයා සමග හෝ අසල්වැසියා සමග හෝ ගැටලුවක් ඇති කරගෙන දෙගොල්ල දෙපැත්තට ගතු කියා ගනිමින් රිදවමින් ඉන්නවා. දැන් කාය ප්‍රතිපදාවේදී යන්නේ නැහැ. වර්ධන ප්‍රතිපදාවේ. එන්න බලවත් වෙනවා. ඒ දෙපිරිසට ලැබෙනා වූ ගතු කේලම් මුල් කොටගෙන ඒක වැඩෙන පාර යන නිසා නේද? එහෙම ගියාම ඒ ගිය මගේ අවසානයේ පෝරකේ වගේ මගේ ගිය අය ප්‍රශ්නයක් අවසන් කරගත්තේ කොහොමද කියන එක රටේ තොටේ සිද්ධින් ඔස්සෙන් බලන්න. මේ පුංචියට තිබුණ බලවේගයේ බලවත් වීම තුළ පුංචි ගිනි දැල්ලකට විශාල ගින්නක් අවුලවන්න බැරි වුණාට ලොකු ගිනි දැල්ලකට අහු වුණාම විශාල දේවල් පිච්චිලා යනවා වගේ. වෙනත් පැත්තක් බලවත් කරපු නිසා. ඒ බලවත් උනේ එකතු වීම නිසා නේද? හොඳයි ඔබ සහෝදරයා සමග හෝ බිරිඳ සමග හෝ පුංචි අමනාපයක් ඇති වෙනවා. ජීවිතේ එකට ඉන්න ඕන නිසා මේකත් ගෙනින් හරියන්නේ නැහැ කියලා ඒ ගැන හිතන්නේ නැතුව ඉන්නවා. ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ නැතුව ඉන්නවා. ඒ ප්‍රතික්‍රියා නොදැක්වීමෙන් ඒක දවසකින් දෙකකින් ඉවර වෙලා යනවා නේද? ඔබම පෞද්ගලිකව කල්පනා කරලා බලන්නකො ඇති වුණා අමනාපයක් දුරනේ අමනාපකම් කරන්න ගිහින්ද ඒ ගණන් නොගෙන හිටීමෙන්ද කියලා. ඒ නිසා මා දකින්නේ මේ බුදු පියාණන් වහන්සේ වදාළේ ධර්මතාවය තුළ මිනිසාට දුක් ගෙනත් දෙන්නේ ලෝභ දේශ මොහ මූලය නම් ඒවා ක්ෂය කිරීමට ඒවාට එකතු නොවී ඉන්න පාරක් හොයා ගන්න වෙනවා. සංසිඳෙන්න. එතකොට කොහොමද ඒක සිදු වෙන්න ඕන? එතකොට සිදු වෙන්න ඕන මේ වර්තමාන මොහොත පාලනය කිරීමට හැසිරීම සඳහා එතෙන්ට මැදිහත් වෙන්නේ වර්තමාන මොහොතේ දත්ත පමණක් නොව අදින් පෙර ඒ පිළිබඳව ප්‍රශ්නයක් කරගෙන ඇති කරගත්තා වූ අතීත දත්ත සියල්ල මෙතෙන්ට එනවයි කියන එක. සාමාන්‍ය සමාජයේ මේ අතීත දත්ත සියල්ල උදව් කරගෙන ඒ බලවේගයට පාලනය බාර දෙනවා. මෙහෙයවීම බාර දෙනවා. ඒ තමයි සසර බොහෝ කල් පටන් කරපු දේ. දැන් ඔවුන්ට අවේරේනච සම්මන්ති නැහැ. අක්කෝ දෙන දිනේ කෝදන්නේ නැහැ. කෝදේන වේරේන නැහිනේ සම්මන්ති සංසිඳෙන්නේ නැහැ කවදාවත්. අන්න මේක අර්ථ පරීක්ෂා කරලා බලන්න. මම නම් මගේ මුතුන් මිත්තන් තුල දකින්නේ
ගැඹුරු ධර්මයක් අවබෝධ වුණේ නැති වුණාට ඔක කියනවා. ඔය වගේ අවස්ථාවකදී ඕවා පවත්වන්න හොඳ නෑ සසරට එකතු වෙන වැඩ කියලා කියනවා. එනිසා අපි මේක ගලප ගන්න ඕන. පහාන කියන වචනේ ප්‍රහාණය වෙන්නේ කොහොමද කියන තැනට. පහානේ ප්‍රහාණ වශයෙන් ගත් කල සහ ප්‍රහාණ සංඥා වශයෙන් උත් අපට කියන්න පුළුවන්. මොනවද ප්‍රහාණ කරන්න ඕන කියලා පෙන්නන්නේ? අනාර තමන් පුරුදු පුරුහන් කරගත්ත මට්ටමින් චිත්තාභ්‍යන්තරයේ තිබී තමන්ගේ හිතට වර්තමාන මොහොතට ආවා වූ බලවේගය, දුෂ්ට බලවේගය උප්පන්නං කාම විතක්කං. දුෂ්ට බලවේගය උප්පන්නං ව්‍යාපාද විතක්කං. දුෂ්ට බලවේගය උප්පන්නං හිංසා විතක්කං. සාමාන්‍ය සමාජයට මේ ලෞතර දහමට අනුව හැසිරීම තේරෙන්නේ නැහැ. ආපු ගමන් එකතු වුණා පැවැත්තුවා. පරණ පාරෙම ගියා ප්‍රමාද විහාරීව. දැන් ඔහු නාදිවාසේතිද නෑ අදිවාසේති. පජහතිද නෑ නප්පජහති. විනෝදේතිද නෑ විනෝදේති. න විනෝදේති. බ්‍යන්ති කරෝතිද නෑ න භවන්ති න බ්‍යන්ති කරෝති. අනභවංගමේතිද නැහැ න අනභවංගමේති. ඒ පරණ පාර. එනම් මේ නිදහස් වීම සඳහා ලෝකෝත්තර ආකාරයෙන් අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය කොහොමද? ඒ බලය වර්තමාන එකක් නෙවෙයි. ඒ වගේ අතීතයේ සිට නැගිට ආපු දෙයක්. ඒ අපට බලවත් ලෙස පෙරුණාට ඒ ගත වූ අතීතයක් තුළ ශූන්‍ය වී ගියා වූ අප විසින් අලුත් වැඩියා කළා වූ බලවේගයක්. අදෙහි සැබෑ සිද්ධියක් නැහැ. හොරකමක හරි මිනීමැරුමක හරි ඝාතනයක හරි තව මොකක් හරි පාපයක හරි කරන මොහොතේ ඒක එහෙම බලවත් වුණාට අද මතක් වෙනකොට ඒක සිද්ධිය නෙවෙයි සිදුවීම මතක් වීමක් විතරයි. නමුත් ඒ සිදුවීම මතක් වෙන තැනට යන විට ඔබ දැවෙනවන් තැවෙනවා නම් ඔබට මතක් වීම නෙමෙයි ආපහු සිද්ධිය වශයෙන් දැකලායි ඔබ දැවෙන්නේ. මේක වර්තමාන සමාජයේ බොහෝ දෙනාට තියෙන ගැටලුවක්. සියදහස්වර හදවතින් දැවෙනවා. මොකද සිද්ධිය මතක් වීමෙන් සිද්ධිය සිදුවීමක් කොට ගැනීමෙන්. සිද්ධිය සිදුවීමක් තමයි මේ මොහොතට. නමුත් ආයෙ මතක් වෙනකොට සිද්ධිය සිදුවීමක් නෙමේ මල එකක් සිතට එමක් විතරයි. නමුත් පුහුදුන් සමාජයක මල එකක් සිතට එමක් වශයෙන් දකින්නේ නැහැ. තමන්ට සිදු වුණා වූ පාඩුවක් වශයෙන් ඒ සමග එකතු වෙන්න දකිනවා. දැන් ඔබට අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය නෑ මිදෙන්න ඕන පාර නෑ නේද? මෙන්න මෙතන සියුම්ම බලන්න. කළොත් වැඩෙන සහ නොකළොත් සංසිඳන කියන කාරණාවේදී. අපි කළ යුත්තේ පෙර කළ දේ නෙවෙයි නොකිරීම. නොකිරීම කියන්නේ කළ යුත්තක් නෙවෙයි ඇත්තටම. නොකිරීමමයි. අනේ විදිහට අපට වර්තමාන මොහොතට අතීත අවිය පාවිච්චි කරන්න භාවිතා කරන්නට ඉඩ නොදෙන්නට තරම් ඒ තුළින් සිදුවෙන්නා වූ ඉඩ නොදීම තුළින් සිදුවනා වූ ජයග්‍රහණය පිළිබඳ ප්‍රතිඵල වැටහී තිබෙන්න ඕන. ඉඩ දීම තුළින් සිදුවෙන්නා වූ පරාජය පිළිබඳ ප්‍රතිඵල දැකලා තියෙන්න වෙනවා. එතකොට තමයි විරියේන දුක්ඛං අච්චේද කියන්නේ. වීරියෙන් කොහොම වීරියෙන් කියලාද පෙන්වන්නේ? මේ අදාළ පීඩනය හමුවේදී අදාළ පීඩනයට කියනවා සබාපි දුක්ඛේහි සබාපි දෝමනස්සේහි. ඒ දුක්ඛ දෝමනස්සේ මුල් කොටගෙන තීරණ ගන්නවාද නැත්නම් අසුමකෝරුද බානෝ පරිසුද්ධම් බ්‍රහ්මචරියම් පටිවසති. හඳමි කඳුළු පිළි හඬමින් කිරීමෙන් ලබන ජයග්‍රහණය වෙනුට අතහැර දැමීමෙන් මේ බලවේගය අතහැර දැමීමෙන් ඉඩ නොදීමෙන්
ඔහු මෙයින් ඈත්වීම සඳහා බඹසර හැසිරෙනවා නේද? කුමක්ද ඔබට ඒ සඳහා ලැබෙන ශක්තිය? මේවා පැවැත්වුවොත් බලවත් වෙනවා. බලවත් වුණොත් මම ජීවත් වෙන්නේ නැහැ, සියදිවි නසා ගන්න නැහැ කියන බීජය හටගෙන බලවත් වුණොත් අවුරුදු ගණනක් ඉදිච්ච ගමන් සියදිවි නසා ගන්නවා. ඒ තරමට එකට බලය එකතු වෙනවා. ජීවිතේ ඊට වඩා වටිනවා කියලා අතහර දැම්මොත් ඒක හීන දීන වෙලා යනවා. මේ නිසා මේ ජීවිතය තුළ බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ජීවිතය තුළ ලෝභ දේශ මොහ බලවත් වීම නෙමෙයි, ජීවිතය තුළ ලෝභ දේශ මොහ ක්‍රමයෙන් හීන බවට පත් කිරීම. භාවිතා කිරීමෙන්ද නෑ, භාවිතා නොකිරීමෙන්. ලෝභ දේශ මොහ ජයග්‍රහණය සඳහා භාවිතා නොකිරීම එක්තරා කිරීමක්. ඒකට කියනවා ලෞතර දහමට අනුව පිළිවෙත් පිළිපැදීම. එනම් අපට මේ සසන තුළ මේ බඳු කතිකාවත්, මේ බඳු දේශනා, මේ බඳු ප්‍රතිපදා පිළිබඳ කතා කළාට බොහෝ දෙනාට මේ අනුගමනීය ප්‍රතිපදාවට බහින්න බැරි කාරණාව කුමක්ද තේරුම් ගන්න ඕන. එහි තථාගතවරු අදාලා වූ සැබෑ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤායට එන්න බැරිවීම. ඒකට ජීවිත කාලයම දෙන්නේ නැහැ. උත්සාහ කිරීම තුළ සංසිඳීමට පත් වෙන්න පුළුවන් මේ නොකිරීම නම් වූ ක්‍රියාකලාපයට ඔබට කිරීම නම් වූ බලවේගයට යටත් නොවී එතෙන්ට හරස් කපන්නට සිහින් කති කිරීම නම් වූ මොරකරු ආයුධ ගන්න පුළුවනිද? කිරීම නම් වූ ප්‍රමාදී කටයුත්ත නොකිරීම නම් වූ අප්‍රමාදී කටයුත්තට දෙන්න පොදා ගන්න පුළුවනිද? එක දෙයකින්, සෑම දෙයකින්ම නෙවෙයි. මේ ධම්මාන ධම්ම පටිපජ්ජන්ති කියන තැනට යන්න. පටිපදින් නැති එක පිළිබඳව අපට කතාවක් නෑ. අපි කතා කරන්නේ පිටිපැදීම සම්බන්ධයෙන්නේ. අදාළ තැනට සමීපෙන්න බැරුවහම බැරි නිසා තමයි කෙනෙකුට පිළිපදින්න බැරි වෙලා තිබෙන්නේ. හිටපු තැනම ඉන්නේ. එහෙනම් මට වැටහෙන දෙයක් තමයි මේ එදා කාලය තුලත් මෙයට එකතු වීමේ භවගාමී ප්‍රතිපදාව සහ වර්ධනීය ස්වභාවයේ හානිය දැක ඒට එකතු වීමෙන් ධම්මසරණ අහිමි වෙන බව දැක ඒන් ඉවත් වීමට ඒ හා සමග එකතු නොවීම නැවති. ඒ පැරණි දෙයක්, ඒ මල දෙයක්, ඒ රැටි දෙයක්, ඒ හිස් දෙයක් වශයෙන් ඒක ප්‍රශ්නයක් කරගන්න හිස් නැති නිසා, තිබෙන නිසා, ප්‍රශ්නයක් නිසා, පරාජයට අදාළ දෙයක් නිසානේ. අන්න ඒ වයින් ශූන්‍ය වුණාම යාට මෙතන ක්‍රියාත්මක වෙලා බලය අතට අරගෙන ඔබ මෙහෙවන්ට බලය නැතුව යනවා. මෙන්න මෙහෙම මේ අදාළ මේ මාර්ගය ගැනීමෙන් අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය අර්ථය නුවණින් දැන අනුගමනීය ධර්මතාවයේ නුවණින් දැන ගත්තම අන්න ඒ පුද්ගලයාට මරණ කල් ඉන්නේ නැතුව, මතු බුදුවරු හමුවරු වෙන කල් ඉන්නේ නැතුව ඉහාත්ම වශයෙන් මෙහෙවත් මේ ජීවිතයේදීම මේ මොහොතේදීම මේ එකතු නොවීමෙන් සංසිඳන පාරට Tamanගේ වීරිය, ශක්තිය, ධෛර්යය මෙහෙවන්න පුළුවන් වෙනවා. මන්දයත් එයා දුර්වල වීම තුළ ලැබෙන ඉඩකඩ ඉතා විශාලයි, ඉතා සංසුන්. එයා බලවත් වීම තුළ මේ සංසුන් බව වැසී යනවා. එයා අපව පාලනය කරනවා. එයා අපි පාලනය කරොත් අපි ලෞකික වෙනවා. එයාගේ බලය හීන වුණොත් අපට ලෞකිකය අතහැරුණාට ලෝකෝත්තරය තියෙනවා. මේ පිළිබඳව හැම දිනාටම වගකීමක් තියෙනවා. අනිත්‍යයි කියා ඉන්නේ නැතුව
උපාදානය නොවී අවසන් කරන්න ඕන කියලා උත්තරයකට ඇවිදින් ඉන්නේ නැතුව. එහෙම අත්ත උත්තර තියෙනවා හැම දෙනාටම. මටත් මතකයි ඔය 80 දිහා කාලේ ඔහොම උත්තරයක් මගේ ළඟත් තිබුණා. එතකොට ඒක පාඩමට කිව්වට අදාළ මොහොතේදී ඒක යොදන්න බෑ. අනිසා තථාගතවරු අදාලා වූ මේ ප්‍රමාදී පෙළ දහමේ අර්ථයෙන් ප්‍රමාදය වෙන හැටි සහ උල් හැදෙන හැටි අප්‍රමාදී පෙළ දහමින් ඔබට නිවන හැටි නිවන සිදු වෙනවා නම් ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්. ඒ පෙළ දහම අනුගමනය කිරීමේ ප්‍රතිපදයක්. ඒ සඳහා ඔබ භාවිතා කරන්න ඕන හැම විටම අතීතේ හෝ අනාගතේ නොවේ වර්තමානයේ. වර්තමානයේ ඔබ ඉන්න තැන කොතන හිටියත් කමක් නැහැ. වර්තමානයේ ඔබට එන විතර්කයේ කුමක් වුණත් කමක් නැහැ. එයට ඉඩදී හැඟීම් වශයෙන් සක්‍රිය වී හැඟීම් වලට වහල් වී දක්වන ක්‍රියාවට වෙනුවට හැඟීම් වලට මේ යන්න දෙන්න ඕන. බලන්න කටයුතු කරලා. ඒ තථාගතයන් වහන්සේ වදාළ දෙය ඔබ තුළ තිබුණා වූ දැවිලි තැවිලි ස්වභාවයේ ක්‍රමෙන් අඩු වී යනවාද කියලා. ඒ මූලය බලවත් වීම වෙනකොට මූලය සංසිඳී යනවාද කියලා. අන්න එහෙමනම් ඔබ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය අර්ථය දැනගෙන ධර්මයේ දැනගෙන සංසිඳීමේ ක්‍රියාමාර්ගයේ දෙනවා. අපි මේ හැම දෙයක්ම කතා කරන්න ඕන මෙන්න මේ කල යුත්ත කරන තැනට එන්ට කල යුත්ත තේරුම් ගන්නට අවශ්‍ය අවබෝධය ලබා ගන්න. කාලය නාස්ති කරන්න වැඩක් නැති නිසා කියන දෙයක් නෙමෙයි. අනුගමනීය ප්‍රතිපදාවට ප්‍රවිෂ්ඨ වෙන්න කුමක් අනුගමනය කළ යුතුද කියන කාරණාව තේරුම් ගන්න. එහෙනම් එදාට වගේම අදටත් අනුගමනීය ප්‍රතිපදාව තුළ ලෝකෝත්තරයේ ස්පර්ශ කරන්නට කර්මයට පණ නොදීමෙන් කර්මය ශය කිරීමේ මේ නොකිරීමේ පිළිවෙත වර්තමානයේ කළ යුතු දෙයක්. ඇසේ කනේ නාසයේ දිවේ කයේ උප්පන්නං වුණාට ඊළඟට එකතු නොවෙනවා නම් බැහැර වෙන්න වෙනවා. අන්නසේ සියුම්ම තේරුම් ගනිමින් ඒ ආර්ථය ධර්මයේ දැනගෙන ධර්මානුධම්ම ප්‍රතිපදාවට එන අල්ප වූ සත්වයින් අතර කෙනෙක් බවට පත් වෙන්නට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම මේ මාතෘකාවෙන් පමණක් නොව ඕනෑම මාතෘකාවකින් හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම මේ පැහැදිලි කිරීම අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාවේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයෙන් දරනු ලබන්නේ මාතර තුඩාවේ පදිංචි ආර්.එල්. බුද්ධදාස මහතා සහ පී.කේ. ජයන්ති මහත්මිය විසින්. අරමුණු අතර දායකත්වයෙන් දරූ එම දෙපළගේ පරලොස්සපත් දෙමව්පියන් වන ආර්.එල්. හිනි අප්පුහාමි මහතා, කේ.පී. ජේන්නෝනා මහත්මිය, පී.කේ. උපාරිස් මහතා, කේ.එච්. අසෝහාමි මහත්මිය සහ රටදැවෙනින් දීපදු ආර්.එල්. සුනිල් පොඩිමල්ලිටත් ආර්.එල්. සිරිවර්ධන සොහිරාටත් පරලොස්සපත් සරත් විජයනායක මහතාටත් ලිලානි යාපා මහත්මියටත් මියගිය සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තියින් අවශ්‍ය නම් අනුමෝදන් වී ජීවිතය සුවපත් කර ගනිත්වා මතු උපදිනා ජීවිතයකදී සසර දුක් කෙලවර කර ගැනීම සඳහා මෙම පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙම ධර්ම දේශනාව සිදු කර ලබන්නා වූ ගෞරවනීය දේශකයන් වහන්සේටත් ඇතුළු මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. ජයන්ති මහත්මියගේ සහ බුද්ධදාස මහතාගේ දියණියන් වන සුනාලි සහ සුවනි යන දියණියන් දෙදෙනාටත්, බෑනාවර වන සුදේශ් සහ ඩිලාන් පුතණුවරුන්ටත් දෙදෙනාටත්, සනායා, ඩෙලානෝ, ඩියානා යන මුණුබුරු මිනිවිරියන්ටත්, සහෝදර සහෝදරියන්ටත්, ඔවුන්ගේ දරුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ වාසනාවන්ත ජීවිතයක් සඳහා මෙම ධර්ම දානමය කුසලයේ ආශිර්වාදයක් වේවා. ඔවුන්ටත් ඉහාත්ම වශයෙන්ම අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය අර්ථය ගඹුරටම දැනගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාව ප්‍රවිෂ්ඨ වීමටත් වාසනාව පෑදේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබ හැම දිනාටත්
ඉහාත්ම වශයෙන්ම මේ අනුගමනීය ප්‍රතිපදාවට සමීප වෙන්න අවශ්‍ය නොවන ලැබේවා. ඔබේ පරලෝසපත් ඥාති වර්ගයා ඔබ පැතූ පරිදි අනුමෝදන්න සූපත් වේවා. සුජීවත්ව වාසය කරන්නා වූ හැම දිනාට ඒ අභිවෘද්ධිය සැලසේවා. ඔබටත් මේ මගින් මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදා අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් අනුගමනය කරන්නට ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සබ්බහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං